මම එක කන්සෙප්ට් හදනවා මේ ආර්ට් එක කියන එක කොහොමද සමාජගත කරන්නේ. මේ තියෙන අධ්‍යාපන ක්‍රමේ තියෙන අවුලක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි බැලුවොත් මේ කලාව සම්බන්ධව තියෙන සිලබස් මේව කොච්චර දුරට අප්ග්‍රේඩ් සිලබස් සමහරකට මීට අවුරුදු 20කට 30කට කලින් උගන්වපු සිලබස් එකමද මේ එන්නේ. මියුසික් වලට ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. චිත්‍රකලාව ඉන්ඩස්ට්‍රි එකක් කරන්න නම් මේකේ ඉල්ලුමක් තියෙන්නත් ඕනේ, සැපයුමක් තියෙන්නත් ඕනේ. සමාජයේ මේ ගැන දැනුවත් වෙලා තියෙන්නත් ඕනේ. කැම්පස් එකකින් කලාව ගැන විතරක් දැනුම දුන්නට මදි. ලංකාවේ නම් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක එච්චරටම දියුණු නෑ. ඉස්කෝලේක අපි ගත්තත් මැටි වැඩ කරනවා කිව්වොත් ළමයි කියලා ළමයාට hina වෙනවා. ටෙරාකෝටා ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ජපානයේ টপ ලෙවල් මාකට් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඒකට පුදුම ඉල්ලුමක් තියෙන. ඕනිම වැඩක අල්ලගන්නේ කමර්ෂල් වැලියු පාර්ට් එක හරි පොපියුලාරිටි කියන පාර්ට් එක හරි විතරයි. කලාව කියන එක ගත්තොත් කවදාවත් මේ චිත්‍ර කියන එක මියුසික් වගේ ඉන්ඩස්ට්‍රි එකක් එක්ක කම්පෙයාර් කරන්න හොඳ නෑ. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද අපේ වැඩසටහන සඳහා සම්බන්ධ වන්නේ ලංකාවේ වගේම ජාත්‍යන්තර වශයෙන් ඉතාම කීර්තියට පත් කලාකරුවෙක් වන චතුරංග බියගම මහතා. ආයුබෝවන්. ආයුබෝවන්. මුලින්ම අපි කතා කරමු මොකක්ද චතුරංග ඔබ නිර්මාණය කරපු මේ කන්සෙප්ට් එක? කැලුම් මේ කන්සෙප්ට් එකට කියන්නේ ආන්ටර්ප්‍රිනර්ෂිප් කියලා. කලාව සම්බන්ධ ව්‍යවසාය. එතකොට කලා අංශයෙන් කොහොමද ව්‍යවසායකයෙක් විදිහට හෝ කලා අංශයේ තියෙන විවිධ වූ පැතිකඩවල් ව්‍යාපාර විදිහට දියුණු කරන්නේ කියන කන්සෙප්ට් එක තමයි මම ප්‍රැක්ටිස් කරගෙන යන්නේ. ඒකට කොහොමද මේ කන්සෙප්ට් එකත් එක්ක ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එක ගැන අපි සම්පූර්ණ වශයෙන්ම කතා කළොත් දැන් අපිට පොදුවේ කතා කරන්න හම්බෙන්නේ කලාව කරලා අනාගතයක් තියෙනවද කියන ගැටලුවක් තියෙනවනේ. ඔබ මොන වගේ විදිහටද මේ ගැන දකින්නේ? කලාවත් එක්ක කොහොමද අපිට ඉස්සරහට යන්න පුළුවන්? ඔබ මොන විදිහටද ඉස්සරහට ආවේ? කලාව කියන එක ගත්තොත් මගේ විෂය චිත්‍ර ශිල්පය. එතකොට මේක ගත්තොත් ලංකාවේ මේ ආර්ට් කියන ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. ඒක මියුසික්, ෆිල්ම්ස්, ඩ්‍රාමයි වගේ ඒවට තිබ්බට මේ චිත්‍ර කියන එක විශාල වශයෙන් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට ඩිවෙලොප් වෙලා තියෙනවද කියන එක සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඉතින් ඒකෙදී මම ගෙනාවේ ඒ කියන්නේ මේ පොදු මතයක් තියෙනවා චිත්‍ර ඇඳලා ජීවත් වෙන්න කරන්න අමාරුයි කියලා. සහය සමාජයෙන්ම මේ චිත්‍ර ශිල්පියෙක් වෙන්න ළමයිව තල්ලු කරන්නේ නැහැ. එහෙම සෙටප් එකක් අඩුයි. ඉතින් එහෙම සෙටප් එකකදී තමයි මම මේක මේ ගොඩනගා ගන්නේ. ඒකට තව චිත්‍ර ශිල්පීන් ගණනාවක් ඉන්නවා. ඒ කියන්නේ මට වැඩි දක්ෂයෝ ඕනි තරම් ඇති. හැබැයි මේක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනහිල්ලා මේක ඉන්ටර්නැෂනල් මාකට් එකට ටැප් කරලා මේක ඉන්ඩස්ට්‍රි එකක් විදිහට කොහොමද ප්ලැට්ෆෝම් එකක් විදිහට හදන්නේ කියන එක මම සෑහෙන අධ්‍යයනයකින් සහ ප්‍රැක්ටිකලි වැඩ කීපයක් කළා. කොහොමද එතකොට මේ කලාවත් එක්ක සම්බන්ධ වුණු බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව මේ වගේ ව්‍යාපාරයකට එහෙම නැත්නම් මේ කලාවත් එක්ක ඉදිරියට යන්න පුළුවන් කියන දේ මොන කාලේ වගේද අයිඩියා එක එන්නේ? මේකේ මේ චිත්‍ර ශිල්පයට පොඩි කාලේ ඉඳලම මේ කැමැත්තක් තිබ්බා සහ චිත්‍ර අඳිනවා. විවිධ වූ සම්මාන මට හම්බ වෙනවා. 2001 දී රාජ්‍ය චිත්‍රමූර්ති උළෙල ජනාධිපති සම්මානය පවමට හම්බ වෙනවා. සහ මම ලංකාව නියෝජනය කරනවා විවිධ වූ චිත්‍ර කලාවේ තියෙන සම්මාන උළෙල. ඒ එක්කම මගේ මේ අධ්‍යාපන පසුබිම සම්පූර්ණ වෙනස්. ව්‍යාපාර කළමනාකරණය සහ නීතිය කියන විෂයන් තමයි මම විශ්වවිද්‍යාල දෙකක අධ්‍යාපනය ලබන්නේ. සහ ඊට පස්සේ මම රැකියාවේ ඉන්නෙත් මූල්‍යමය හා නීති ක්ෂේත්‍රයේ බැංකු සහ පුද්ගලික සමාගම්වල කෝපරේට් ලයිෆ් එකේ තමයි ඉන්නේ. හැබැයි චිත්‍ර කලාව කියන්නේ විනෝදාංශයක් විදියට කරගෙන ඇවිල්ලා පස්සේ මට මේක මේ ජාත්‍යන්තර මට්ටමේ තැනකට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන මට උනන්දුවක් ඇති වෙනවා. ඒ එක කාලෙකදී මම කෝපරේට් ලයිෆ් එක ගැන කලකිරුණා. සහ මේ ඒ කල්චර් එක ගැන මට කලකිරීමක් ඇති වෙනවා. සහ ඒ එක්කම මට හිතෙනවා ඇයි මේ මෙහෙම ටැලන්ට් එකක් තියාගෙන මං එක තැන පල් වෙනවා වගේ දෙයක් එකම ස්ට්‍රක්චර් එකේ යන වැඩක් කරන්න කියලා. ඒ අනුව මං ඇප්ලයි කරන්න ගන්නවා ගොඩක් තියෙන මේ ෆොරින් ආර්ට් කම්පිටිෂන්ස්. ඒකදී 2014 දී මට තායිවාන් වලින් සම්මානයක් හම්බ වෙන සහ තායිවානට යන්න අවස්ථාව ලැබෙනවා. එතකොට තමයි මං හරියටම ප්‍රැක්ටිකලි දකින්නේ මේ චිත්‍ර කලාව කියන එකෙන් අපි කොතනද ඉන්නේ ලෝකෙ කොතනද ඉන්නේ. එතකොට මේක වෙන්නේ 2014 වගේ කාලෙදී. එතනදී මට තේරුණා මේ අපි දැක්ක ලෝකය නෙමේ
ප්‍රක්ටිකලි එකන් ඉන්ටනෙට් එකනුත් අපිට නොපෙනෙන ප්‍රක්ටිකල් ලෝකයක් එලිය තියෙනවා මේ සබ්ජෙක්් එක සම්බන්ධව කිය. ඊට පස්සේ තමයි මං විවිධ වූ අධ්‍යයනයන්වල නිරත වෙන්න සහ මගේ ප්‍රොජෙක්ට් සම්පූර්ණයෙන්ම මේක ඉන්ටර්නේෂනලි කොහොමද මේ වැඩේ රෙකග්නයිස් කරගන්න කියන එක මම ෆෝකස් කරනවා. දැන් ලංකාවේ කලාකරුවෝ ගත්තහම හැම කලාකරුවෙක්ම සාම්ප්‍රදායික විදිහට තමයි තමන්ගේ කලාව කරගෙන යන්නේ. අපිට ගත්තොත් ස්ට්‍රීට් ආර්ට් වල ඉඳලා හැමෝම තමන් මේ නෝමල් විදිහට තමයි මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඔබ එතනින් එහාට ගිහිල්ලා වෙනසක් කරා. ඔබ හිතනවද ලංකාවේ හැම කලාකරුවෙක්ම ඔබ වගේ වෙනස් විදිහට හිතලා මේ විදිහට කන්සෙප්ට් එකක් තමන්ගේම කන්සෙප්ට් එකක් නිර්මාණය කරොත් ඔවුන්ට දියුණු වෙන්න පුළුවන්? පුළුවන්. අනිවාර්යෙන් දියුණු වෙන්න පුළුවන්. සහ මං මේකෙදී දැක්ක දේ තමයි ගොඩක් අය ඒ කියන්නේ තමුන් ඉන්න රට හෝ සමාජය ඇතුලේ නම හදලා ජාත්‍යන්තරේ අල්ලනොයි කියන මානසිකත්වයෙන් ඉන්නේ. ඒ වුණාට මම මේ වැඩේ පටන් ගත්තේ ඊට අනිත් පැත්තෙන්. මම මුලින්ම මේක ඒ කියන්නේ මම චිත්‍ර සම්බන්ධව මට මේ විශ්වවිද්‍යාල සුදුසුකමක් නැති වුණාට මම ඒක සෙල්ෆ් ස්ටඩි කරන්න පටන් ගත්තා මුලින්ම. ඒ හා සම්බන්ධ පොත්පත් සහ ට්‍රේනින් මොඩියුල්ස් ඒ ඔක්කොම අරගෙන මම මුලින්ම මගේ මේ කලාව සහ මේක මේ ස්ටෑන්ඩඩ් එකකට ගේන්නේ කොහොමද කියන එක ගැන අවුරුදු ගාණක් ප්‍රැක්ටිස් කරන්න ගත්තා. සහ ඒ ටෙක්නික්ස් ඉගෙන ගන්න ගත්තා. ඒ අතරේ තමයි මම බැලුවේ මේක කොහොමද වර්ල්ඩ් ලෙවල් එකේ මේ වැඩේ කොතනද තියෙන්නේ අපේ රට ඒ වගේ තැනකට ගෙනියනවා නම් කොහොමද කරන්නේ. ඊට පස්සේ මම ලංකාවේ චිත්‍ර ප්‍රදර්ශන කීපයක් තියලා තියෙනවා. ඊට පස්සේ මම පටන් ගත්ත මේ චිත්‍ර ප්‍රදර්ශනයක් කිව්වහම ටිකක් එක රාමුවක තියෙන එක. මේක ෂෝ එකක් වගේ කරනවා නම් කොහොමද කියලා මම රටවල චිත්‍ර ප්‍රදර්ශන තියන්න ඇවිදින්න ඒවල කන්ටැක්ට්ස් හදාගන්න නෙට්වර්ක් එක බිල්ඩ් අප් කරන්න අවුරුදු 6ක් 7ක් වගේ කාලයක් ගත කරන්න පටන් ගත්තා. දැන් ලංකාවේ මාකට් එකේ සාමාන්‍යයෙන් ඕනම කලා නිර්මාණයක් ගත්තොත් දැන් ඔබ දන්නවා ඒකේ තියෙන මාකට් එක. කොයි වගේ ප්‍රයිසස් වලටද යන්නේ කියලා. හැබැයි ජාත්‍යන්තර මාකට් එක ගැන හොඳ අයිඩියා එකක් තියෙන රටවල් ගණනාවක එක්සිබිෂන් තියලා තියෙන නිසා කොහොමද ලෝකේ මාකට් එක මේ ආර්ට් එකට තියෙන්නේ? ලෝකෙ කැලුම් අපි මේ වර්ල්ඩ් ආර්ට් ඉන්ඩස්ට්‍රි එක කියලා ගත්තොත් 2020 අවුරුද්දේ මේ කොරෝනා කාලේ ඒකේ ටෝටල් රෙවෙනියු එක ඇමරිකන් ඩොලර් බිලියන 50.1ක් වර්ල්ඩ් ආර්ට් ඉන්ඩස්ට්‍රි. එතකොට ඒකෙන් ගත්තොත් අංක එකේ ඒ කියන්නේ ලොකුම මාකට් ෂෙයා එක තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ඒගොල්ලෝ ඒකේ 142ක් හැන්ඩල් කරනවා. ඊළඟට එංගලන්තයේ 120ක් හැන්ඩල් කරනවා. චීනය 120ක් හැන්ඩල් කරනවා. ප්‍රංශය 6ක් හැන්ඩල් කරනවා. ජර්මනිය, ස්විට්සර්ලන්ඩ්, ස්පේන් 5%යි. ඉතුරු ඔක්කොම රටවල් හැන්ඩල් කරන්නේ 7%යි. ඒතර අපේ රට ඉන්නේ මේ 7% කියන කැටගරි. ලෝකේ රටවල් 6ක් 7ක් ගත්තොත් ඕවරෝල් මේ ඉන්ඩස්ට්‍රි එකෙන් 93ක් හැන්ඩල් කරනවා. ඒකට එහෙම බලුවොත් අපිට ලොකු පොටෙන්ෂල් මාකට් එකක් තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ හැන්ඩල් කරන රටවල් 7 ගත්තත් අංක එකටමින් රට මේ විශාල මේ සංස්කෘතික ඉතිහාසයක් තියෙන මේ කලා ඉතිහාසයක් තියෙන රටක් නෙමෙයි. එතකොට එහෙම ගත්තම අපිට මේ තියෙන මේ අපි අවුරුදු 2500ක විතර ඉතිහාසය ගැන කියන අපිට මේ පාරම්පරික සාම්ප්‍රදායික කලා ශිල්ප සහ මේ ටෙක්නික්ස් තියෙනවා. ඒවා අපි කොච්චර දුරට පාවිච්චි කරනවද, ඒවා කොච්චර දුරට මාකට් කරනවද, ප්‍රොමෝට් කරනවද කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. අපේ රටේ මාකට් එක නැති වුණාට ඇමරිකාව වගේ රටවල ඒකට එතනින් එහාට ගිහම ලොකු මාකට් එකක් තියෙනවා. එතකොට දැන් මේ ආර්ට් ගැලරි එකේ අපේ නම ගැලරි ෆෝ ලයිෆ් කියලානේ තියෙන්නේ. දැන් මේ කන්සෙප්ට් එකත් එක්ක මොන වගේ ඉවෙන්ට්ස්ද දැන් මම දැක්ක පහුගිය දවස්වල වයින් එක අපිට ආර්ට් එක කරන්න පුළුවන්. කොහොමද ඒකේ තියෙන කන්සෙප්ට් එකේ තියෙන ඉවෙන්ට්ස් මොනවද අපි ගැන කතා කරන්නේ? එතකොට මේ ආර්ට් ගැලරීස් කියන්නේ මේ රටක ආර්ට් කියන එක ඩිවලොප් වෙන්න ඒකට ඕනි ප්ලැට්ෆෝම්ස් තියෙන්න ඕනේ. එතකොට මේ කලාගාර පුද්ගලික හෝ රජයේ කලාගාර ඕනිම රටක තියෙන්න ඕනේ. එතකොට ටුවරිසම් තියෙන රටක විශේෂයෙන්ම මේ කලාගාර කියන දේ තියෙන්න ඕනේ. එතනින් තමයි අපිට අපේ සංස්කෘතිය සහ හැකියාවන් සමාජයට පෙන්වන්න පුළුවන්. ඉතින් අපේ ගැලරි එක තනිකර රන් වෙන්නේ මේක වාණිජමය ගැලරි එකට වඩා අපි මේ ආර්ට් කල්චර් එකක් නිර්මාණය කරන ගැලරි එකක් විදිහට තමයි යන්නේ. එතනදී මගේ එක කන්සෙප්ට්ස් හදනවා මේ ආර්ට් එක කියන එක කොහොමද සමාජගත කරන්නේ. ඒකට සමාජයට දැනෙන සබ්ජෙක්ට් එකකින් සමහරක් වෙලාවට අපි ආර්ට් එක කියනවා. ආර්ට් ඇන්ඩ් වයින් කියන්නේත් අපි එහෙම හදපු කන්සෙප්ට් එකක්.
මිනිස්සු වයින් ගැන දන්නවා. නමුත් ආර්ට් එකත් එක්ක ආර්ට් එකත් එක්ක දෙනකොට එතකොට සමාජය ආර්ට් එක ගැනත් දැනගන්නවා. වයින් ගැන දැනගන්න ගමන්. එතකොට ඒකේ අපේ බලාපොරොත්තුව මේක ඒ කියන්නේ ඉහළ තලයේ සමාජයට මේක හඳුන්වලා දෙන ගමන්ම ආටිස්ලට ඒකෙන් විවිධ වූ පලට්ෆෝර්ම්ස් හදල දෙන ඔපචනිටස් එනවා ඒගුලන්ට ඒ විදියට. ඉතින් දැන් අපි කතාකරොත් කොහොමද ලංකාවේ වෙළඳ පළ තුළ ආටිස්ලට තමන්ගේ නිර්මාණ අලවි කරන්න ලොකු ගැටලුවත් තියෙනවානේ. කොහොමද ඔබේ ගැලරියත් එක්ක සම්බන්ධ වෙනවා මේ නිර්මාණ අලවි කිරීම සහ එතනින් එහාට ගියපු ප්‍රොසීඩිය එක ගැන අපි කතා කරමු. අපේ ගැලරි එක කියන්නේ ගැලරීක සහ මංකරන වැඩ හොයාගන්න බොහොම පහසුයි. Google කළොත් හොයාගන්න පහසුයි. Google එක චතුරංග වියගම නැත්නම් Gallery for Life සර්ච් කළොත් එනවා. වෙනත් අපේ වෙබ් පිටුව තියෙනවා www.galleryforlife.com. මේක යන්නේ වෙනම මේ concept එකක් අපේ agreements එකේ මොකුත් නැහැ. අපි නීති දාලා නැහැ. අපිත් එක්ක ඕනි ආටිස්ට් කෙනෙක්ට වැඩ කරන්න පුළුවන්. සහ නිර්මාණ කරන්න පුළුවන්. ඒ නිර්මාණ අපි ප්‍රොමෝට් කරනවා, මාකට් කරනවා ජාත්‍යන්තර සහ දේශීය වෙළඳපොලේ. එතකොට අපේ ගැලරියේ තියෙන ප්‍රධානම වෙනස තමයි මේකේ මේ අපි නිදි දාලා නැහැ චිත්‍ර ශිල්පීන් සහ අපිත් සමග සම්බන්ධ වෙන කලා ශිල්පීන්ට. අපි කරන්නේ ඒගොල්ලන්ගේ නිර්මාණ දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොලට ප්‍රොමෝට් කරන එක. සහ ඒගොල්ලන්ට විවිධ වූ ව්‍යාපෘති බාර දෙනවා. මේක ගත්තොත් සම්පූර්ණයෙන්ම චිත්‍ර හෝ මූර්ති කලාව විතරක් නෙමේ අපි ෆෝකස් කරන්නේ. එතනින් එහාට ගියාම මේ ඉන්ටීරියර් ඩිසයින්, සැලසුම් නිර්මාණකරණය සහ ඉන්ටීරියර් ස්ටයිලිං කියන ඒවා. ඊට අමතරව විවිධ වූ අපි ඉවෙන්ට්ස් ක්‍රියේට් කරනවා මේ චිත්‍ර කලාව සමාජගත කරන්නේ කොහොමද කියලා අපි චිත්‍ර ප්‍රදර්ශන පවත්වනවා. ඊට අමතරව අපි චිත්‍ර පන්ති පවත්වනවා. ඔන්ලයින් ක්ලාසස් පවත්වනවා. සහ ඒ චිත්‍ර කලාව හා බැඳුණු විවිධ වූ වැඩ කටයුතු තියෙනවා. ඉතින් මේ හැම එකක් එක්කම වැඩ කරන්නේ මේ ආටිස්ට් නැත්නම් ආටිස්ට් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න ළමයි තමයි. දැන් ඒතකොට ලංකාවේ සාමාන්‍යයෙන් චිත්‍රවලට මොන වගේ ඉල්ලුමක්ද තියෙන්නේ ලංකාව තුල? මේක මේ චිත්‍ර කියන්නේ කැලුම් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නෙමෙයිනේ. දැන් මේකට තියෙන ආසාවක් සහ මේකේ පැති දෙකක් තියෙනවා. එකක් ඉහළ මිලකට චිත්‍ර ගන්න නම් ඉහළ මිලක් දරන්න පුළුවන් සමාජයක් තියෙන්නත් ඕන. අනිත් එක මේක හොඳ මිලකට විකුණන්න නම් සමාජයේ මේ චිත්‍ර කලාව ගැන දැනුවත් වෙලා තියෙන්නත් ඕන. එතකොට ඒක හරි කෙයාෆුලි බැලන්ස් කරන්න ඕනේ වැඩක්. ඒ කියන්නේ මේක මාකට් කරනවා වගේම සමාජය දැනුවත් කරන්න වෙනවා එක පැත්තකින්. මොකද මේක මේ යුරෝපයේ වගේ මේ බොහොම දැනුවත් නැහැ සමාජය මේක ගැන. ඒ කියන්නේ පොදුවේ මතයක් තියෙනවා මේ චිත්‍ර කියන්නේ මොකක්ද කියන එක ගැන ගැටලුවකුත් තියෙනවා. ඉතින් මගේ විවිධ වැඩසටහන් මම කරන්නේ එකක් සමාජය දැනුවත් කරනවා. මේක මොකද්ද මේකේ තියෙන වැලියු එක මොකද්ද මේ ආර්ට් කොහොමද අපිට යූස් කරන්න පුළුවන් කියලා. අනිත් පැත්තෙන් මේක ක්‍රමානුකූලව මාකට් කරනවා. ඉතින් එහෙම බැලුවම මේකට ඉල්ලුමක් තියෙනවා. චිත්‍ර කලාවට ලෝකේ ඕනිම රටක් ගත්තොත් ඒකට හොඳ පිළිගැනීමක් සහ මිලක් තියෙනවා. හැබැයි නිර්මාණය ඒ ස්ටෑන්ඩඩ් එකේ තියෙන්න ඕනේ. කියන්නේ වැදගත් වටින නිර්මාණයක් වෙන්න. දැන් චිත්‍ර කියන්නේ මුදල් ආයෝජනය කරන්න පුළුවන් හොඳ ආයෝජන අවස්ථාවක්. ලෝක වෙළඳපොළ තුල මේකට හොඳ මාකට් එකක් තියෙනවා. ඔබ දකින විදිහට ලංකාව තුලත් මේ විදිහට මුදල් ආයෝජනය කිරීමේ මාධ්‍යයක් විදිහට චිත්‍ර කලාව භාවිතයට ගන්නවා. ඔව් ඒ කියන්නේ චිත්‍රයක් හෝ මූර්තියක් ගත්තොත් ඒක ඇත්තටම ආයෝජනයක් වෙන්නේ මේ ඒ නිර්මාණයෙන් එකයි මුළු ලෝකෙටම තියෙන්නේ. ඒ නිර්මාණය නැවත කරන්න බෑ. එතකොට කොපීස් නැහැ. එතකොට ඒක යුනික්. එතකොට ඒ කලා ශිල්පියාගේ හැකියාව තමයි ඒක තියෙන්නේ. එතකොට ඒකට මිලක් නියම වෙනවනේ. මේ මනුස්සයාගේ හැකියාවට තමයි මිල නියම වෙලා තියෙන්නේ. එතකොට ඒ හැකියාව එන්න ලෝකෙම එකක් තියෙන එක වටිනකම එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද ඒක චිත්‍ර 100ක් ගත්තොත් ලෝකෙටම ඒ જાතියේ චිත්‍ර 100යි තියෙන එකේ. ඒ චිත්‍රයක් මූර්තියක් ගත්තොත් ඒ જાතියක මූර්තියද ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද එක පරණ වෙන්න ඒකේ තියෙන අගේ වැඩි වෙනවා. ඉතින් ඒක දැන් ඒක සමාජය අවබෝධ කරගෙනත් තියෙනවා. කොහොමත් ලෝක වෙළඳ පොලේ හෝ ලංකාවේ මිනිස්සු කස්ටම් දේවල් වලට තමයි කැමති. යුනික් දේවල් වලට කැමති. මිනිස්සු කැමති නැහැ එක දෙයකින් ගොඩක් තියෙනවා. ඒක අනිත්
ක්ෂේත්‍රවලත් අපිට දකින්න පුළුවන්. ඉතින් මේකේ දැන් මේකට හොඳ ට්‍රෙන්ඩ් එකක් එනවා. දැන් ලංකාවේ කලා විශ්වවිද්‍යාල තියෙනවා. කලා උපාධියත් එක්ක කලාව සම්බන්ධ ගොඩක් උපාධිධාරීන් විශ්වවිද්‍යාලවලින් හැම අවුරුද්දකම එළියට එනවා. හැබැයි ඒ එළියට එන උපාධිධාරීන් ඔබ වගේ කලාවට සම්බන්ධ වුණු ව්‍යාපාරයක් හෝ කලාවත් එක්ක ඉදිරියට යනවා කියන තැන නෙමෙයි දැන් ඉන්නේ. මොකද කලාව සම්බන්ධව ඉගෙනගෙන අවුරුදු ගණනාවක උපාධියකුත් අරගෙන එතනින් එහාට ජීවිතය පවත්වාගෙන යන්න මුදල් කියන දේ ප්‍රධානම සාධකයක් වෙනවා. එතකොට තරුණ තරුණියන් මේ කලාවත් එක්ක ඉදිරියට යන්න ඇවිල්ලා දැන නොදැන පාරට ආවහම ඔවුන්ට අතරමං වෙන්න සිද්ධ වෙනවා. ඔබ මොන වගේ විදිහටද ඒක දකින්නේ? ඒක කැලුම් මේ දැන් මේ තියෙන අධ්‍යාපන ක්‍රමේ තියෙන අවුලක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි බැලුවොත් මේ කලාව සම්බන්ධව තියෙන සිලබස් මේවා කොච්චර දුරට අප්ග්‍රේඩ් සිලබස් සමහරකට මීට අවුරුදු 20කට 30කට කලින් උගන්වපු සිලබස් එකමද මේ එන්නේ. එතකොට මෙතන කැම්පස් එකකින් කලාව ගැන විතරක් දැනුම දුන්නට මදි මේ කලාව මාකට් කරගෙන මේක ජීවන වෘත්තියක් කරගන්න නම් ඒකට එන්න ඕනේ අනිත් දේවල් ටික. ඒකේ මැනේජ්මන්ට් පාර්ට් එක, ෆයිනෑන්ෂල් පාර්ට් එක. ඒක මේ සිලබස් එකට එන්න ඕනේ. එතකොට මැනේජ්මන්ට් නැතුව කිසිම සබ්ජෙක්ට් එකක් මාකට් කරන්න බෑ. එතකොට අනිත් විෂයන් ගත්තත් ඒ හැම විෂයකටම මැනේජ්මන්ට් පාර්ට් එක, ඉංජිනේරින් ගත්තත්, මෙඩිසින් ගත්තත් ඒකේ මැනේජ්මන්ට් පාර්ට් එකක්, PR පාර්ට් එකක්, HR පාර්ට් එකක් ඒකට ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. එතකොට තමයි මේ එන කෙනාට මේක කොහොමද තනියම පොඩි දෙයකින් හරි මේක ඉන්ඩස්ට්‍රියක් විදියට කරගන්නේ කියලා නොලෙජ් එකකින්. එහෙම නැතුව එයාට තනිකර මේ නිර්මාණයක් විතරක් කරන්න කියලා දීලා එළියට ආවට ඒ මනුස්සයාට තමුන්ව තනියම මාකට් කරගන්න හැකියාවක් නැහැ. අන්න එතකොට තමයි ආර්ට් ගැලරීස් හෝ වෙන ඒ වගේ ප්ලැට්ෆෝම්ස් ඕනේ. ඒ වගේ ප්ලැට්ෆෝම් එකක වැඩ කරන්න වුණත් එයාට තව නොලෙජ් එකක් අවශ්‍යයි. ඒ නොලෙජ් එක නැති වුණොත් එයා ඉස්සරහට යන්නේ. ඉතින් ඒක එක ෆෝකස් එකක්. අනිත් එක තමයි මේක මේ තෝරගන්නකොටම කලාව කියන්නේ මේ අනිත් විෂයන් හා සම්බන්ධව ගත්තොත් මුදල් එහෙම මේ ක්ෂණිකව උත්පාදනය කරන්න පුළුවන් ෆීල්ඩ් එකක් නෙමෙයි. විශේෂයෙන් චිත්‍ර කලාව කියන එක. එතකොට අපි කලාව කියන එක ගත්තොත් කවදාවත් මේ චිත්‍ර කියන එක මියුසික් වගේ ඉන්ඩස්ට්‍රියක් එක්ක කම්පෙයාර් කරන්න හොඳ නැහැ. ඒත් ලංකාවේ නම් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක එච්චරටම දියුණු නැහැ. නමුත් දියුණු රටක හොලිවුඩ් වගේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියක් එක්ක ආර්ට් කියන සබ්ජෙක්ට් එක සමාන කරන්න හොඳ නැහැ. ඒක වෙනම ප්ලැට්ෆෝම්ස් දෙකක්. ඒ දෙකෙන් සල්ලි ජෙනරේට් වෙන්නේ මොකද මේක පර්ෆෝමන්ස් ආර්ට් එකක් නෙමෙයි. මියුසික් වගේ එකක් ෆුලි පර්ෆෝමන්ස්. ඒකේට තියෙන මේ ඉවෙන්ට්ස් ප්‍රමාණය වැඩි. ඔඩියන්ස් එක අල්ලගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. මේක එහෙම ක්ෂණිකව ඔඩියන්ස් එකක් අල්ලගන්න බෑ. මේක හරි මේ ලිමිටඩ් ඔඩියන්ස් එකකට යන්න. හැබැයි හරි ඔඩියන්ස් එක වුණොත් මේකේ ඉන්කම් ජෙනරේෂන් එක අරකට වඩා බොහොම වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒකට හොඳ ඉවසීමක් තියෙනවා. ඒතර කවදාවත් ගායකයෙකුයි චිත්‍ර ශිල්පියෙකුයි සමාන කරන්න බෑ. මේ විෂයේදී ලොකු ඉවසීමක් තියෙනවා. කැපවීමක් තියෙනවා. සහ මුදල් පස්සේ යන්න නැතුව තමුන්ගේ ටැලන්ට් එක ගැන ફોකස් කරන්න. ඉතින් ඒක දැනගෙනම ඕනි මේ වැඩේට ඉන්ඩස්ට්‍රි එකට එන්න. සමාජය තියෙන්නේ දැන් වෙන ප්‍රශ්න එනවනේ. දැන් ආර්ට් කරපු කොල්ලෙක් අසාදු වඳින්න ගියාට පස්සේ පාරේ චිත්‍ර විකුණනවද එහෙම නැත්නම් චිත්‍ර ඇඳලා හම්බ කරනවා කිව්වහම ඒක ප්‍රැක්ටිකල් ගැටලුවක් තියෙනවනේ. එතකොට සමාජයේ මිනිස්සු අතර තියෙනවා මේ චිත්‍ර කළා ගොඩ යන්න බෑ. එහෙම නැත්නම් මෙතනින් එහාට ලොකු දියුණුවක් ගන්න බෑ කියන මතය තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ගොඩක් මේ කලාවෙන් උපාධියක් තිබ්බත් කලාවෙන් ඈත් වෙන්න ඒක හේතුවක් නේද? ඒක වෙන්නේ කලුම් දැන් මෙතන තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ අවුලක්වත් ටැලන්ට් එකේ අවුලක්වත් නෙමෙයි. මේ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු අය සමාජයේ කොයිතරමට පහුගිය කාලවල දැනුවත් කළාද කියන එක. එතකොට දැන් ලෝකේ ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් තිබ්බ නැතුව ඉන්ඩස්ට්‍රීස් ඩෙවලොප් කරපු රටවල් තියෙනවා. දැන් උදාහරණයක් ඉන්දියාව ගත්තොත් ගොඩාක් අර සංස්කෘතිමය වශයෙන් ලොකු බැරියර්ස් තියෙන රටක් වුණාට ඒගොල්ලෝ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහට ගෙනල්ලා ඉන්දියාව එක කාලෙකදී හඳුන්වනවා මේ මිස් වර්ල්ඩ් ජෙනරේෂන් ෆැක්ටරි එක කියලා. ඒතකොට ඒගොල්ලෝ ඒ ඉන්ඩස්ට්‍රි එකේ එක ලෙවල් එකකටම ගෙනල්ලා තියෙන ඒගොල්ලන්ට කොච්චර බරපතල සංස්කෘතික බලපෑම් තිබුණා. ඒ කියන්නේ සමාජය දැනුවත් කරලා. ඒතකොට ඒගොල්ලන්ගේ ෆැෂන් ඇන්ඩ් ඇපරල් ඩිසයිනින් කියලා වෙනම ඩිග්‍රී එකක් තියෙනවා. හැම ප්‍රයිවට් යුනිවර්සිටි එකේම මේ ෆැෂන් ෂෝස්, මොඩලින් ෂෝස් වගේ දේවල් ඇප්ලයි කරලා තියෙනවා. ඒ වගේම මේ සබ්ජෙක්ට් එක
සමාජය දැනුවත් කරන්න අපිට විවිධ වූ වැඩ කරන්න පුළුවන්. එතකොට මම පුද්ගලිකව මේ කරගෙන යන ප්‍රොජෙක්ට්ස් ගොඩාක් තියෙන්නේ මේ ආර්ට් ඩිවෙලොප් කරන්න නම් සමාජයේ ආර්ට් ගැන දැනුවත් කරන්න ඕන. ළමයින්ව චිත්‍රව අඳින්න දෙමව්පියෝ එවන්නේ නැහැ. චිත්‍ර ඇඳලා ඒ ළමයින්ට කරන්න වැඩක් අපිට පෙන්වන්න බැරි නම්. චිත්‍ර ඇඳලා ජීවත් වෙන මිනිස්සුන්ගේ හොඳ සමාජයක් දකින්න නැත්නම් කවුරුත් ආර්ට් කරන්න කියලා ළමෙක්ව දාන්නේ නැහැ. එතකොට ඒ ළමයින්ට දකින්න රෝල් මොඩල්ස් තියෙන්නත් ඕනේ මේ ෆීල්ඩ් එකේ. සක්සස් ස්ටෝරීස් තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි පොඩි කාලේ ඉඳලා ඉස්කෝලවල ඉඳලා දෙමව්පියන්ගෙන් ඉඳලා මේක තියෙන අගය ගැන දැනුවත් කරන්න වැඩපිළිවෙළවල් තියෙනවා. ඉතින් ඒක මේ රජයකටම කරන්න බෑ. ඒක අපේ අතරේ තියෙන වැඩක්. එතකොට ආටිස්ට්ලා දැනගන්න ඕනේ තමුන්ගේ වැඩේ වැලියු එක සමාජයට කියලා දෙන්න. එතකොට තමයි සමාජයට එන්නේ හොඳ පිළිගැනීමක් ආටිස්ට් කෙනෙක් වුණාම හොඳ සමාජ තත්ත්වයක් මේ හොඳ ජීවන තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ. ඉතින් ඒක කාලයක් තිස්සේ දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් හැදෙමින් පවතිනවා. කාලයක් යනකොට ඒක වෙනස් වෙනවා. කලාව කොහොමද ඉන්ඩස්ට්‍රි එකක් බවට පත් කරන්නේ? ඔබේ අත්දැකීම් අනුව අපි ගැන කතා කරමු. කලාව ඉන්ඩස්ට්‍රි එකක් කියනවා චිත්‍ර කලාව ඉන්ඩස්ට්‍රි එකක් කරන එක ගැන කතා කළොත් ලංකාවේ මියුසික් වලට ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා. චිත්‍ර කලාව ඉන්ඩස්ට්‍රි එකක් කරන්න නම් මේකේ ඉල්ලුමක් තියෙන්නත් ඕනේ, සැපයුමක් තියෙන්නත් ඕනේ. සමාජයේ මේක ගැන දැනුවත් වෙලා තියෙන්නත් ඕනේ. හැබැයි මේක ඉන්ඩස්ට්‍රි එකක් විදියට ඉස්සරින්ලම ලංකාවේ තිබුණා අපිට තේරෙන්නේ නැති. අපිට විවිධ වූ දේශීය පාරම්පරික ජන කලා නිර්මාණ තියෙනවා. හස්ත කර්මාන්ත තියෙනවා. මැටි වැඩ තියෙනවා. වේවැල් වැඩ, වෙස් මුහුණු. ඒ වගේ දේවල් වලින් මේක ඉන්ඩස්ට්‍රි එකක් විදියට තිබුණාට මේක මාකට් එකක් ක්‍රියේට් කළා, ඉන්ටර්නැෂනල් මාකට් එක ටැප් කළා. ඒක යන විදිහේ මේ පුළුල් වූ වැඩපිළිවෙලක් තියෙනවද කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒකට අවශ්‍ය ප්ලැට්ෆෝම්ස් ඔක්කොම ලංකාවේ තියෙනවා. රාජ්‍ය ආයතනක් තියෙනවා. මේ කොච්චර දුරට යුටිලයිස් වෙනවද කියන එකේ ගැටලුවක් තියෙනවා. ඒකට ඒවට අවශ්‍ය විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒකට එක ප්‍රශ්නයක් තියෙනවා මේ කලා ශිල්ප වලට තරුණ තරුණියෝ යොමු වෙන එකේ ට්‍රෙන්ඩ් එකේ ගැටලුවක් තියෙනවා. මේක මේ ටික නිශ්ශබ්දව කරන වැඩක් හින්දා මේකේ තියෙන ෆැෂන් එක අඩුයි. මාකට් වෙනවා අඩුයි. මාකට් වෙනවා අඩුයි. මේක මාකට් කරන්න අමාරුයි. අනේ විෂුවල් සෙක්ටර්ස් වගේ බොහොම ඉක්මනට මාකට් කරන්න අමාරුයි. මේකට ඔඩියන්ස් එකක් එකපාරටම හදන්න බෑ. ඒ වගේම තමයි මේකේ රෙවෙනියු එක ජෙනරේට් කරන එක බැලුවොත් මේකට හොඳ ඇවෙනියුස් තියෙනවා. හැබැයි ඒකට හැකියාව තියෙන මිනිස්සුන්ගේ අඩුකමකුත් තියෙනවා. කලා ශිල්ප වලට යොමු වෙන ට්‍රෙන්ඩ් එකේ අඩුවක් තියෙනවා. ඉතින් ඒක මම හැමදෙස්සෙම කියන එකක් තමයි මේ පාසල් අධ්‍යාපනයේ ඉඳලම ඒවා තියෙන්න ඕනේ. ඉස්කෝලේක අපි ගත්තත් මැටි වැඩ කරනවා කිව්වොත් ළමයෙක් ඒ ළමයාට hina වෙනවා. ඒ ළමයා විහිළුවකට ගන්නවා. නමුත් මැටි වැඩ කියන එක ඉන්ඩස්ට්‍රි එකක් කියන එක ඉස්කෝලේ hina වෙන ළමයි කීයෙන් කී දෙනාද දන්නේ? ඒ ළමයින්ට උගන්වන ගුරුවරු කී දෙනාද දන්නේ? ටෙරාකොටා කියලා ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා මැටි වලින්. ටෙරාකොටා ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ජපානයේ টপ ලෙවල් මාකට් එකක් තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඒකට පුදුම ඉල්ලුමක් තියෙනවා. එතකොට ඒ ටෙරාකොටා ක්‍රියේෂන්ස් වලට විශාල වශයෙන් ලෝකේ මුදල් වියදම් කරන් ඉන්වෙස්ට් කරන්න කට්ටිය ඉන්නවා. ඒ ප්‍රොඩක්ට්ස් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. නමුත් ඒවා එන්නේ නැහැ දැන්. ඉස්කෝලෙන්ම මැටි වැඩ කරන මිනිස්සු මැට්ටෝ වගේ අයක් මේව කරපු ගමන් එතනින් ටැලන්ට් එක තියෙන සහ ඒකට ආස ළමෙක් වුණත් ඒකට යන්නේ නැහැ. එතකොට එතන ඒ වගේ තැන්වලින්ම තමයි මේ කල්චර් එකක් අපි පෙන්වන්න ඕන. පෙන්වන්න නම් අපිට සක්සස් ස්ටෝරීස් දැන් හැම ළමයම කැමති ඉස්කෝලේ යනකොට ක්‍රිකට් ගහන්න. දෙමව්පියෝ ක්‍රිකට් වලට ළමයෝ බලෙන් හරි දානවා. ඒ මොකද ක්‍රිකට් ගහලා ඉන්න සක්සස් අයව දකින්න තියෙනවා. ඒ ස්ටෝරිය දන්නවා. ස්ටෝරියක් තියෙනවා. ඒතකොට එතන ක්‍රිකට් ගහුවොත් පිටරටවල යන්න පුළුවන්. හොඳ වාහන හොඳ ඉන්කම් එකක් සමාජයේ ඒ අයිකන් එකක් වෙනවා අන්න. ඒතකොට ඒක ගැන හිතුවන්නේ. මියුසික් වලටත් යම් ප්‍රමාණයක් දැන් ඇති. දැන් මියුසික් කියන ට්‍රෙන්ඩ් එක. දැන් ට්‍රෙන්ඩ් එක. ඔව්. ඒනට මම දන්නේ නැටුම් කියන එකට එහෙම ළමයිව තල්ලු කරනවා. ඩ්‍රාමා, ෆිල්ම්, ඒ වේදිකා නාට්‍ය ඒ වගේ දේවල් වලට ඉස්කෝලේකින් ළමයිව තල්ලු වෙනවාද කියන එක ගැටලුව. ඒ වගේම දැන් සාහිත්‍ය කවුරුත් කියන්නේ පොත් ලියලා ප්‍රසිද්ධ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, හොඳ ජීවන මට්ටමක් ගන්න පුළුවන්. එහෙම කල්චර් එකක් නැහැ අපිට. ඔය පොත් ලියලා ලේඛකයෙක් වෙන්න කියලා. චිත්‍ර ඇඳලා චිත්‍ර ශිල්පියෙක් වෙන්න. එහෙම කියන්නේ නැහැ කවුරු. ඒක මේ ලොකු අඩුවක්. ඒක කියන්නේ ඒක ඒ කලාවේ තියෙන අඩුපාඩුවක් නෙමෙයි, අපේ තියෙන නොදැනුවත්කම. ඒතකොට ඒක අපේ এডুকেෂන් සිස්ටම් එකටම දාන්න ඕනේ.
ගුරුවරුවන්ගින්ල ප්‍රින්සිපල්ලගඉන්ලා මේක දැනුවත් කරන්න ඕන. එතකොට ඒකට තමයි අපිට පෙන්න්න ඕනි සක්සෙස් ස්ටෝරීස්. මෙහෙම මේ චිත්‍ර ඇඳලා අනාගතයන් නෑ කෙනෙක බොරු පොත් ලියල අනාගතයන් නෑ කෙනෙක් බොරු එක සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්න එක කරගන්න පුළුවන්. එතකොට තමයි පොඩි හරි ආසාවක් ඇති වෙන්නේ මෙහෙම වැඩක් කරන්න පුළුවන් කිය. එතකොට ආසාව තියෙන මිනිසුන්ගේ ආසාව නැති කරලා තියෙන හින්දා සමහරක් වෙලාවට වැඩේට එන්නේ ඒ කියන්නේ වෙන දෙයක් කරගන්න නැති හින්දා වැඩේට එන්න වෙන අය ඉන්නත් පුළුවන්. සමහරකට හොඳටම ටැලන්ට් එක තියෙන කෙනා මේ වැඩේ අතහැරලා දාලම තියෙන්නත් පුළුවන්. හිතුවේවත් නැති කෙනෙක් එන්න පුළුවන්. එතකොට දැන් පහුගිය දවස්වල එහෙම අපි දැක්ක සමාජ මාධ්‍ය තුල ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබ්බා විවිධ ආදායම් වලට යන. දැන් හැමෝම අහන්නේ ඔයා චිත්‍ර කරනවද? ඔයා කීයකට විතර ඔයා ඉන්කම් එකකට මාසෙකට යන්න පුළුවන්ද? දැන් හැමෝම අහන්නේ ඒකනේ. මාසෙකට කොච්චර ඉන්කම් එකකට යන්න පුළුවන්ද? ඔබ චිත්‍ර ශිල්පියෙක් විදියට ඔබ හොඳ ලක්සරි ලයිෆ් එකක් ගෙවන්නේ දැන්. අපි කතා කළොත් මේ මාකට් එකේ වටිනාකම ඔබ හඳුනාගත්ත චරිතයක් නිසා මේ මාකට් එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඉන්නවනේ. ඔවුන්ට මොන වගේ දෙයක්ද ඔබ කියන්නේ? පළවෙනි එක කැලුම් දැන් අපි මේකට එන කාලේ වගේ නෙමේ දැන් ගොඩක් මේ මොබයිල් ඩිවයිසස් තියෙන හින්දා ළමයි දැනුවත් සෝෂල් මීඩියා යූස් කරනවා. ඔය YouTube Instagram මේවල තමයි ගොඩක් මේ තරුණ ළමයි ඉන්නේ. ඒතර මේ ළමයි මේ ඕනිම වැඩක අල්ලගන්නේ කමර්ෂල් වැලියු පාර්ට් එක හරි පොපියුලාරිටි කියන පාර්ට් එක හරි විතරයි. ඒක ආර්ට් විතර නෙමෙයි අනිත් දේවත් අපි හිතමු සින්දුවක් කිව්වොත් එක්ක බලන්නේ සින්දුවේ views ගන්න. ඒකට ඩොලර් කීයක් එනවා. එහෙම නැතුව සින්දුවේ වැලියු එක දැන් කවුරුත් හිතන්නේ නැහැ. ඒතර ආර්ට් එක කියන එක ගැන ඇහුවත් ඕම බලන්නේ මේක ඒ කියන්නේ එහෙම බැලුවොත් මේ විකුණන්න විතරයි වැඩ කරන්නේ. නිර්මාණ බිහි වෙන්නේ නැහැ. එතකොට නිර්මාණශීලීත්වය නැති. එහෙම හිතුවනම් සමාධි පිළිමේ හැදෙන්නේ නැහැ. සමාධි පිළිමේ හදන මනුස්සයා මේක කීයකටද විකුණන්නේ කියලා හිතනවා. අවුකන පිළිමේ හැදෙන්නේ නැහැ. සීගිරිය චිත්‍ර එහෙමනොත් තාමත් යන ප්‍රොජෙක්ට් එකක් වෙනවා. ඒකේ වැලියු එක කියන්නේ. අන්න එතන තමයි මේ ආර්ට් කියන සබ්ජෙක්ට් එකට ආවම ගොඩක් අයට වර්ධින තැන. ඒ කියන්නේ සමහරක් අය ඉක්මනට හිට් වෙනවා. ඒක එයාගේ ටැලන්ට් එක වෙන්න පුළුවන්, ලක් එක වෙන්න පුළුවන්. ඒනට ඒ හිට් වීමම විතරක් නෙමෙයි ආර්ට් කියන්නේ. එතකොට ඉන්කම් එක ගන්න නම් වැඩේ ක්‍රියේටිව් වෙන්න ඕන. වැඩේ හොඳ සොලිඩ් ටැලන්ට් වැඩක් වෙන්න ඕන. එතකොට සමහරක් වෙලාවට ඇක්සිඩන්ට් වර්ක් එකකින් ලොකු පොපියුලාරිටි එකකුයි ඉන්කම් එකකුයි එන්න පුළුවන්. හැබැයි ඒක ඇක්සිඩන්ට් වර්ක් එකක් වෙන්න පුළුවන්. ඒ කෙනාටම ආයි නැවත ඒ වගේ වැඩක් කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් එතන වැරදියට ගන්න අය තමයි ගොඩක් වෙලාවට ක්ලවුඩ් වෙන්නේ. ඒ කියන්නේ එන්න. ඒ කියන්නේ දැන් පහුගිය කාලේ මේ කොරෝනා පැන්ඩමික් එකේ ඉඳලා Instagram එකේ Facebook එකේ ඒ කියන්නේ ඔන්ලයින් චිත්‍ර ඇඳලා විකුණන්න, ඔන්ලයින් චිත්‍ර සම්බන්ධ වැඩ කරන්න ඉදිරිපත් වෙන ළමයි ගොඩාක් ඉන්නවා. ඒතකොට ඒක හොඳයි. හොඳ ට්‍රෙන්ඩ් එකක්. හැබැයි මේක ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකක් විදියට ගෙනියන්න, ප්‍රොෆෙෂන් එකක් විදියට ගෙනියන්න, ඒ කියන්නේ අඳින එක විකුණනවායි කියන වැඩේ හිටියොත් එයා ඒ වැඩේටම කොටු වෙනවා. එයා හොඳ ඒ කියන්නේ නමක් තියාගත නිර්මාණකාරයෙක් වෙන්න, නිර්මාණ ශිල්පියෙක් වෙන්න එතනින් එහා දෙයක් කරන්න. එයා මේ සබ්ජෙක්ට් එක කොච්චර ස්ටඩි කරලා තියෙනවද කියන්නේ. එතකොට ස්ටඩි කරන්න එයා කොච්චර කාලයක් වැය කරලා තියෙනවද? කොච්චර එයා කැපවීමක් මේ වැඩේට කරලා තියෙනවද? ඒ වැඩේ ගැන එයා කොච්චර කොන්ෆිඩන්ස්ද? එතකොට දැන් ඔය ඉන්න අයට මුදල් ආවේ නැත්නම් ඒගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් එක බහිනවා. මුදල් ආවොත් හරි. මුදල් ආවේ නැත්නම් ඒගොල්ලෝ ඒ වැඩේ අතරින්. හැබැයි කොන්ෆිඩන්ට් මිනිස්සයා මුදල් ආව නැත ඒ වැඩේ අල්ලගෙනම ඉන්නවා. ඒ වැඩේ එයා මාස්ටර් කරනවා. එතකොට එයාව මාකට් වෙන අවස්ථාවක් එනවා. එතකොට මේ අවස්ථාව එනකන් ඉවසීම නැතිකම හින්දා තමයි ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ. අවසාන වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ මේ අවස්ථාව සහ ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන? පළමුව මං ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ චිත්‍ර ශිල්පියෙක්ට මේ වගේ වැඩසටහනකට එන්න ආරාධනා කිරීම ගැන. සහ එක පැත්තකින් මං සතුටු වෙනවා මං ගොඩක් මේ YouTube programs ඒ කියන්නේ local international level දැකලා තියෙනවා. ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක්, ආන්ටර්ප්‍රෙනර් කෙනෙක් ඉන්ටර්විව් කරනවා වගේ දෙයක් වෙනවයි කියන්නේ. ඒ කියන්නේ අපේ ආර්ට් ගැන දැන් සමාජය දැනුවත් කියන එක ගැන මට එක පැත්තකින් සතුටක් තියෙනවා. එතකොට ඒ කියන්නේ මොකද මේ අපි කරන වැඩේ අපිට මේ විෂුවලයිස් කරලා ඒ කියන්නේ එහෙම මේ විෂුවල් මාකට් එකක් හදන්න ටිකක් අමාරු වැඩක්. මේක නිශ්ශබ්දව කරන වැඩක්. මේක මේ පර්ෆෝමන්ස් ආර්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ චිත්‍රයක් අඳින්න පටන් ගන්න වෙලාවෙ ඉඳන් අවසාන වෙනකම් අපිට ඒක වීඩියෝ කර ෆොටෝ එක ගහින්න ගියොත් අපිට අර වැඩේට තියෙන ફોකස් එක නැති වෙනවා. එතකොට හරි වැඩක් එන්නේ නැහැ.
එතට එහෙම එකක මේ වගේ ඉන්ටවිව් එකක් ආටිස් කෙනෙක්ගෙන් ගන්නවා කියන්නේ ඒකම මං හිතනවා මේ චිත්‍ර කලාව සම්බන්ධව මොකක් හරි දෙයක් දැන් සමාජයේ ට්‍රෙන්ඩයක් ඇති වෙලා තියෙනවා. සහ අනිත් පැත්තෙන් මං කරන මගේ අනිත් ප්‍රොජෙක්ට්ස් වලට අමතරව කරන මූලිකම වැඩේ තමයි මේ ගැන මේ පාසල් අධ්‍යාපනය ලබන ළමයින්ගෙන් ඉඳලා දෙමව්පියන්ව දැනුවත් කිරීම. කියන්නේ අපි ඉන්නේ හරි රාමුවක කොටු වෙලා ඔක්කොම පේරන්ට්ස්ලා ටෝනි ඩොක්ටර්ස්ලා ලෝයර්ස්ලා ඉන්ජිනියර්ස්ලා අදලා දෙන්නේ. එතනින් එහා ලෝකයක් පේන්නේ. ඉතින් ඒ තියෙන ස්ට්‍රීම් 4 ගියොත් අද ලංකාවේ ඉන්නේ ඔය දොස්තරවරු ඉංජිනේරු නීතිඥවරු විතරයි එහෙනම් ඉන්න ඕනේ. එතකොට ඒක එහෙම සක්සස් වෙලා නැහැ. මේ මැදින් කැඩිලා කඩාගෙන වැටිච්ච ළමයි ගොඩක් ඉන්නවා. එතකොට මේකට මේ වගේ මේ ටැලන්ට්ස් යුටිලයිස් කරන්නේ කොහොමද කියන එක ගැන අපි දැනගන්න ඕනේ. කියන්නේ සමහරක් වෙලාවට විශ්වවිද්‍යාලයකට ගිහලා උපාධියක් ගන්නම ඕනේ නැහැ සාර්ථක මිනිසෙක් වෙන්න. මූලික අධ්‍යාපනය වැදගත්. ඒ වුණාට ඒ මනුස්සයාගේ ආසාව තියෙන්නේ වෙන දෙයකට නම් ඒක ඉන්ඩස්ට්‍රියක් කරන්න පුළුවන්. ඒ ඉන්ඩස්ට්‍රිය අපිට ඩිවෙලොප් කරන්න පුළුවන්. ඒකට සමාජ පිළිගැනීමක් දෙන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී ওই ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවයි කියන එක මම දන්නවා. දැනට ඉතින් මට පුළුවන් විදිහේ මම ඒක වෙනස් කරගෙන වැඩ කරගෙන යනවා. හොඳයි. ඉතින් මේ දවස්වල කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක අපිට ගැලරි එකට එන්න අවස්ථාව අඩුයි. අපි සාමාන්‍ය තත්ත්වයට පත් වුණාම රට අනිවාර්යයෙන්ම හම්බ වෙමු. එහෙනම් අද පැමිණි ඔබට ස්තුතියි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්. ස්තුතියි.